ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2021 පෙබරවාරි 14 ඉරිදා සිරස්තල. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වේ. කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට ලොක්ඩවුන් කිරීමේ සූදානමක් නැහැ. යුද හමුදාපති කියයි. රාජ්‍ය නිලධාරියෙකුගේ නොසැලකිල්ලෙන් හාඩි තාක්ෂණික ආයතනයේ ගොඩනැගිලි 26ක් විනාශ වෙයි. නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පත්කිරීම ලබන සතියේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. හිටපු කතානායක විජමු ලොකු බණ්ඩාර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ COVID-19 හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. COVID-19 වැළඳීම හේතුවෙන් පසුගියදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු කතානායක විජමු ලොකු බණ්ඩාර මහතා පසුව ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යැවුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ ඒ මහතා මේ යන විට 80 හැවිරි දිවියෙහි පසු වුණා. 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පළමුව පාර්ලිමේන්තුවට තේරීපත් වූ විජමු ලොකු බණ්ඩාර මහතා අධ්‍යාපන සංස්කෘතික සහ බුද්ධ ශාසන ඇතුළු කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් හොබවා තිබෙනවා. ඔහු පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළේ 2004 වසරේ සිට 2010 වසර දක්වායි. එසේම 2010-2015 කාලය තුළ විජමු ලොකු බණ්ඩාර මහතා සබරකමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දැමීමේ සූදානමක් නැතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ රට අගුළු දැමීමේ සූදානමක් ඇතැයි මේ වන විටත් පැතිරමින් තිබෙන ප්‍රචාර පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින්. මේ අතර අද දිනේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 801 දෙනෙකු හඳුනාගත්තා. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයින් 796 දෙනෙකු මෙරටින් වාර්තා වූ අතර ඉන් 280 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. ඊට අමතරව ගම්පහින් ආසාදිතයන් 128ක්, මහනුවරින් 91ක්, කළුතරින් 59ක්, රත්නපුරින් 42ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40ක් වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛනවල දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ වාර්තා අතර පරස්පරතා පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. මේ සංඛ්‍යාලේඛනවල පරස්පරතාව නිසා සෞඛ්‍ය සේවයේ බිම් මට්ටමේ ඉන්න නිලධාරීනුත් ඇත්තටම මේ සංඛ්‍යාලේඛන පිළිබඳ විශ්වසනීයත්වයෙන් තොර වෙලා තියෙනවා. ඒ නිසා අපි රජයේ බලධාරීන්ට කියන්නේ වසංගත රෝග විද්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය නැංගිය හැකි ක්‍රමවේදයක් හදලා ඔවුන්ගේ තාක්ෂණික උපදෙස් පදනම් කරගෙන මේ මොහොතේ බිම් මට්ටමේ පවතින සැබෑ ස්වරූපය මත පදනම් වෙලා කඩිනම් තීරණයක් අරගන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 8 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. තවත් සිසුන් 40 දෙනෙකු එම විශ්වවිද්‍යාලයේම නිරෝධායනයට යොමු කර ඇති අතර එම පීඨයේ අක්බාර් ශාලාවේ සිටි තවත් සිසුන් 250ක් PCR පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි. මේ අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන ශාඛාවේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම ආයතනය හෙට දින වසා දැමීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ පුද්ගලයන් 7457 දෙනෙකුට එන්නත් කර තිබෙනවා.
එම එන්නත මේ වන විට ලබාදී ඇති සමස්ත සංඛ්‍යාව 1,86,654ක්. එළඹෙන බදාදා දිනේදී මෙම එන්නත පෞද්ගලික රෝහල්වල තෝරාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදීමටත් මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ රටේ ජනතාවට වඩාත්ම සුදුසු එන්නත කියලා අපේ රටේ සියලු විශේෂඥවරුන් අනුමත කරාට පස්සේ තමයි අපි මේ එන්නත ලබා දීලා තියෙන්නේ. එහි දෙවන තොගය මං හිතනවා අපිට තව දින කිහිපයකින් ලබා ගන්න පුළුවන් වෙයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වෙනකොට ඇනුම ලබා දීලා තියෙනවා. ඉදිරි දින දෙක ඇතුළත මම හිතනවා අපිට ගෙවීම් සිදු කරලා තවත් එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණයක් ඉදිරි සතිය ඇතුළත අපේ රටට ගෙනීම සඳහා. මේ අතර වේගෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති පසුබිමක එය තවදුරටත් ව්‍යාප්තිය පාලනය සඳහා රට අගුළු දැමීමේ සූදානමක් ඇති බවට ප්‍රචාර පැතිර යමින් තිබෙනවා. අද දෙරණ මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසුවා. දිගින් දිගට විශාල වශයෙන් මේ වෛරසය ප්‍රශ්නයක් වෙනවා නම් විතරයි අපි වෙන වෙන ක්‍රියාමාර්ග වලට යන්නේ. අපි දැනට තියෙන්නේ මේ රට නව සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙමින් සාමාන්‍ය මහජන ජීවිතයට පුළුවන් තරම් හානිය අවම කරමින් රට පවත්වාගෙන යන අතරතුර ඒ රෝගීන් වෙන් කළ තබා ගැනීම, රෝගීන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම, ඒ වගේ දේවල් තමයි දැනට යන්නේ. මේ අතර අද දෙරණට ප්‍රකාශයක් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර කියා සිටියේ කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දැමීමේ සූදානමක් නොමැති බවයි. නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු වෙනත් නිසි ක්‍රියාමාර්ග මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවරගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා. එමෙන්ම ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සමාලෝචනය කරමින් සිටින බවද යුද හමුදාපතිවරයා පැවසුවා. The big story. වත්මන් ආණ්ඩුව නාගරික ප්‍රදේශවලට වඩා ගම සංවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බේරුවල පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රුපියල් කෝටි 14ක වියදමක් දරමින් මහල් 4කින් යුතුව ඉදිකෙරුණු බේරුවල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. අපි අද වෙනකොට අවුරුද්දක් වෙනවා ආණ්ඩුව වෙනස් වෙලා. ඒ කිටි කාලය තුල මාස 4ක් තමයි ආම්සෝනේ ආණ්ඩුව කරන්න පුළුවන් වුණේ. අනිත් කාලේ පසුගිය කාලේ තිබිච්ච තත්ත්වෙ මොකද කියන්න ඕන නැහැ. කෙසේ වෙතත් අද ගම්වල විශේෂයෙන් නගරාසන්න වලට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. මේ රජය කටයුතු කිරීමේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මම හිතන්නේ පැය 15ක් විතර වැඩ කරන කෙනෙක්. එච්චර නම් මම වැඩ කරන්නේ නැහැ අත කියන්නත් උන. එතුමා ඉඳගෙන මේ සියලු පළාත් පාලන ආයතන ගැන අවබෝධයක් ඇතුව තමයි තමන්ගේ වැඩ පිළිවෙල ඉදිරියට දියත් කරන්නේ. ඒ නිසා එකෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕන. ආණ්ඩුවක් පිහිටවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනසාව සතු වගකීමක් වශයෙන් තමයි මම දකින්නේ. ඒ නිසා තමන් පත් කරන മന്ത്രിවරයා, තමන් පත් කරන සභාපතිවරයා පත් කරගත්තට පස්සේ ඔබේ වගකීම තමයි ඕගෙන් ප්‍රදේශය සඳහා ඔවුන් ලවා වැඩ කරවා ගැනීම. ඒ අයිතිය ඔබ පාවිච්චි කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. බඩුමිල පාලනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව අසමත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ සූරියවැව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ 35 වන අදියර හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී අද පැවැත්වුණා. දැන් මේ වනාලි කළමනාකරන රක්ෂිතයේ අක්කර 65000ක් තියෙනවා. ආයතන 3ක් සතුව තමයි ඉඩම් අයිතිය තියෙන්නේ. එතකොට මේ රෙගුලාසි ගැසට් කිරීම ඇතුලේ සිද්ධ වෙන්නේ මේ ආයතන 3 සතුව තවදුරටත් ඉඩම් අයිතිය පවත්වාගෙන යමින් මේ රක්ෂිතයේ වනජීවි දෙපාර්තමේන්තුවට දෙන්නද හදන්නේ. එහෙම වුණොත් එහෙම මේ සතා අයිති වනජීවි දෙපාර්තමේන්තුවට නම් ඒ බිමේ අයිතිය දෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය මට තියෙනවා. මේ රක්ෂිතය ගැසට් නොකිරීම ඒක අපේ කාලෙත් සිදුවුණු වරදක්. අපි ඒව කියනකොට ඒවට සවන් දුන්නේ නැහැ. සමගි ජන බලවේග රජයක් යටතේ අනිවාර්යෙන්ම නියත වශයෙන්ම මේ රක්ෂිතය ගැසට් කරනවා පමණක් නොවේ මහා පරිමාණයේ ක්‍රියාත්මක වෙන මේ ඉඩම් මංකොල්ලය නතර කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා ජනතාව ඇමතුවා. රජය පත් කරලා තිබෙන ඇමතිවරයෙක් ඒ ඇමතිවරයාව පුහුණු කරලා තියෙන්නේ 24 පැයම 365 දවසෙම රටට බඩු මිල ගැන බොරු කියන. දැන් ඔය ප්‍රසිද්ධ කරපු මිලට සතුසේ සීනි තියෙනවා. සහල් තියෙනවා. හැබැයි මේ ඇමතිවරයා බොහොම දක්ෂයි. වෙළඳ ඇමතිවරයා හැටියට ගැසට් ගහන. ගැහුව පරිප්පු වලට ගැසට් එකක්. ගැසට් එකත් එක්කම පරිප්පු මිල ඉහළ ගියා. හාල් වලටත් ගැහුව ගැසට් එක. හාල් මිලත් ඉහළ ගියා. සීනි වලට ගැසට් එක විතරක් නෙවෙයි ආණ්ඩුවම එක්කහුව වෙලා රුපියල් බිලියන 10ක් හොරකම් කරා.
මේකද මේ රටේ ජනතාව පැතූ වෙනස? ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීම සඳහා ශ්‍රී ලාංකික නායකින් සමග තම රජය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. චෙන්නයිහි පැවති ජනහමුවකදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අද මේ බව සඳහන් කළා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද චෙන්නයිහි පැවති ජනහමුවක් සඳහා එක්වුණා. Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. The projects include 50,000 houses for displaced Tamils in northeastern Sri Lanka, 4,000 houses in the plantation areas. On the health side, we finance a free ambulance services which is widely used by the Tamil community. The issue of Tamil rights has also been taken up by us consistently with Sri Lankan leaders. We are always committed to ensuring that they live with equality, justice and peace and dignity. We have ensured early release whenever fishermen are apprehended in Sri Lanka. Currently, there is no Indian fisherman in Sri Lankan custody. දැන් උකුස්සා විශේෂාංගය. අද දෙරෙන උකුස්සා මේ ළඟා වන්නේ අම්පාරේ පිහිටි හාඩි තාක්ෂණ විද්‍යාලය හා හාඩි උසස් තාක්ෂණ ආයතනය වෙතයි. 2013 වසරේදී ඩෑටකිරුල ජාතික සංවර්ධන වැඩසටහන හා ප්‍රදර්ශනය අක්කර 120කින් පමණ සමන්විත මෙම පරිශ්‍රය තුළ පැවැත්වුණා. මෙම වැඩසටහන්ට එක්වන 100 ගණන් නිලධාරීන්ට නවාතැන් ගැනීම සඳහා එවක වෙන් කරනු ලැබුවේ හාඩි තාක්ෂණ විද්‍යාලය හා හාඩි උසස් තාක්ෂණ ආයතනයට අයත් නිල නිවාස 26ක්. කෙසේ වෙතත් අද එම නිල නිවාසවලට අත්ව ඇති ඛේද ජනක ඉරණමයි මේ. මේ පිළිබඳව ඔකුස්සා කළ විමසීමකදී හෙළිදරව් වුණේ එම නිල නිවාස දැයට කිරුළ සඳහා භාවිතයට ගත් පාර්ශව විසින් අලුත් වැඩියා කළ යුතු බවයි. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය තමන් විසින් සපයාදිය යුතු බවට එවක අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා සිය අත්සනින් යුක්තව මෙලෙස නිල වශයෙන් ලිපියක්ද යුද හමුදා අනුකණ්ඩයකට යොමු කරනු ලබනවා. හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ගොඩනැගිලි අලුත් වැඩියාව සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 140ක්. නමුත් අලුත් වැඩියා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන ලෙසට දැයට කිරුළ ව්‍යාපෘතිය භාර නිලධාරියා කිහිප වරක්ම ඉල්ලීම් කළද ඒවා ලබාදීමට දිස්ත්‍රික් ලේකම්වරයා පියවරගෙන තිබුණේ නැහැ. ඊට ප්‍රතිචාර නොලැබීමත් සමග ව්‍යාපෘතිභාර නිලධාරීවරයා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දන්වා යවන්නේ ගොඩනැගිලි 26ම අලුත් වැඩියාවකින් තොරව හාඩි තාක්ෂණික ආයතනය වෙත භාර දෙන බවයි. එම ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමට අවස්ථාව නොදුන් එවක අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා මේ වන විට විශ්‍රාම ගොස් අවසන්. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉහළම පුටුවටද පැමිණීමෙන් පසුවයි. මේ ලිපි හුමාරුවට වසර 8ක් ගත වෙද්දී හාඩි උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේ නිල නිවාස 26 අද ගරා වැටි අවසන්. මෙවැනි රාජ්‍ය දේපල විනාශයන්ට වග කියන්නේ කවුද? අද දෙරෙන උකුස්සා අවධානයෙන්. කොවිඩ් වාතාවරණය හමුවේ තම ගැටලු පිළිබඳ රජයේ අවධානය යොමු නොකිරීම හේතුවෙන් තම වෘතිකයින් බරපතල අර්බුදයකට මුහුණ පා ඇතයි සංචාරක රියදුරු එකමුතුව පවසනවා. ඔවුන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ කල්බදු සමාගම් අසාධාරණ ලෙස තම රථවාහන පවා මෙම කාල සීමාවේදී බලහත්කාරය රැගෙන යමින් සිටින බවයි.
සංචාරක ව්‍යාපාරය කිසිදු හැලහොල්මනක් නැතිව නැවතී තිබෙනවා. සංචාරක රියදුරන් වශයෙන් අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ පෑමට අවස්ථාවන් යෙදුණා. මේක බිඳවැටීමත් සමගම අපගේ රැකියාවල් සියල්ල අහිමි වුණා අපට. අපේ මේ සංගමයේ මූලික කරගෙන අපි යන්න තියෙන ඇත්තටම හැම තැනකටම ගියා. අප ගැන මේ වෙනකන් කිසිදු කෙනෙක් බැලුවේ නැහැ. සමහර පුද්ගලයන් ජීවත් වීමේ අපහසුතාවයන් නිසා සමහර පුද්ගලයන් සූසයිඩ් කරගෙන තියෙනවා මේ වෙනකොට. සමහර අයට උන්හිටි දැන් නැති වෙලා පාරට වැටලා තියෙනවා. පාර යනකොට දකින්න ඇති KDH වල කාර් වල මාස් විකුණන, එළවලු විකුණන. රජය මගින් අපිට දුන්නා වසරක් නොගෙවා සිටීමේ සහන කාලය. මොන්ටෝරියම් එකේ පැහැදිලිව තියෙනවා සංචාරක ශ්‍රේෂ්ඨයාට මේ වසර කාලේ සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. ලීසින් ගෙවන්න අවශ්‍ය නැහැ. දෙවෙනි කාරණේ තියෙනවා නඩුමකට බැහැලා තියෙනවා නම් බැංකුව හෝ ලීසින් කම්පැනි ඒ නඩු සියල්ල ඉවත් කරගන්න කියලා. ක්‍රිබ් එකේ නම දාන්න තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න කියලා. අවාසනාවකට රජයේ මහ බැංකුව නියෝග කරන දේවල් විශේෂයෙන් ෆිනෑන්ස් කම්පැනි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගමනක් ඒගොල්ලෝ යනවා. දැන් අපිට ඉතාමත් ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ෆිනෑන්ස් කම්පැනි සීසර්ලා පාතාලේ නියෝජිතයන් ඒගොල්ලෝ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා ගැරන්ටර්ස්ලා ගෙවල් වලට ඇවිල්ලා තර්ජනය කරනවා. ටර්මිනේෂන් ලෙටර් දෙන්න නැතුව ඇවිල්ලා වාහන උස්සන් යන්න උත්සාහ කරනවා. ඉතින් රජය මේ ගැන සංවේදී වෙන්න ඕන. කහගොවීන්ට සිය අස්වැන්න අලෙවි කිරීමට නොහැකි වුවහොත් ඒවා රජය නිමිලදී ගැනීමට කටයුතු කරන බව අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. තම කහ අස්වනු අසාධාරණ ආකාරයෙන් අඩු මිලකට මිලදී ගැනීමට අතරමැදි වෙළඳුන් කටයුතු කරමින් සිටින බවට ගොවීන් මැසිපිලි නගනවා. කහ ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවමින් දේශීයව කහ නිෂ්පාදනය දිරිගැන්වීමට රජය පසුගිය වසරේදී පියවර ගත්තා. ඒ අනුව ප්‍රදේශ රැසක වැඩි වශයෙන් කහ වගා කිරීම ආරම්භ වූ අතර මේ වන විට ඒවායෙහි අස්වලු වෙළඳපළට සැපයමින් පවතිනවා. එහෙත් තම අමු කහ කිලෝග්‍රෑම් එකක් සඳහා මේ වන විට ලැබෙන්නේ රුපියල් 350ක් වැනි අසාධාරණ මිලක් බවට ගොවීන් මැසිවිලි නගනවා. 350ට දීලා වියදම් කරපු මුදලවත් නෑ මහත්තයා. එක එක පැතිවල එක එක මිලයි. මගේ කහව ගාව ගලවන්න ඉතාලම කිට්ටු 600 800ට ඉස්සලා ගියානේ. ඒ වගේ සාමාන්‍ය මිලක් තියෙනවා ඉතින් ගලවනවා. අනිත් දේවල් වලට තියෙනවා ඉස්තාවර මිල. අපිට මේකට දෙන්න පුළුවන් ඉස්තාවර මිල. ඒ වුණොත් අපිට මේක ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙත් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙන්නේ ගොවීන්ට අමු කහ සඳහා ලැබෙන මිල සාධාරණ බවයි. අපි මේක සහතික මිලක් කරේ නැත්තේ කහ ගොවියන්ට තමන්ගෙන් කාට හරි වැඩි මිලකට විකුණ ගන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ ගොවියන්ට සහනාධාර දෙනවා. සහනාධාර දීලා සියල්ලමත් දීලා තවත් වැඩි මිලක් දුන්නොත් එහෙම පාරිභෝගිකය අමාරු වැටෙනවා. රුපියල් 300 නම් ඒක හොඳ මිලක්. අපි ගොවියට කියනවා ඔබට අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න රජය කටයුතු කරනවා. එහෙම කාටවත් විකුණ ගන්න බැරි වෙන්නේ නැහැ. ආණ්ඩුව මිල දී ගන්නවා. තවත් පුවත් කිහිපයක් දැන්. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහේ අවසන් කටයුතු අද බොරල කනත්තේදී සිදු කෙරුණා. ඒ කලාකරුවන් ඇතුළු රසික රසිකාවියන් රැසකගේ සෝසුසුම් මැද්දේ. ගම්පහ දිස්ත්‍රික්කයේ දාරුලුව ප්‍රදේශයේ හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හමු වූ පණුකරද අති දුර්ලභ ශාකය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද නිරීක්ෂණය කළා. මුතුරාජවල රක්ෂිතය විනාශ කිරීමට එරෙහිව අද දහවල් බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයේ සිට ඇරමුණු විරෝධතා රථ පෙළපාලිය බෝපිටිය දෑලතුර උස්සටක යාව හරහා පමුණුගම දක්වා ගමන් ගත්තා. තාස්සයට කාරණයක්. බලතල තියෙන අයගෙන් අහිංසකයෝ ඉල්ලනවා අපේ පරිසරය රැකලා දෙන්න කියලා. බොහෝ රටවල් වල එහෙම නැතුව ඇත. කොළඹට හුස්ම දෙන පෙනහලු දෙකෙන් එකක් මුතුරාජ වෙල්ලයි. අනිත් පෙනහල්ල තමයි අත්තිඩිය වෙල්ලයි. ඒතකොට මේ පෙනහලු තමයි දැන් මේ අකර්මයන්වෙමින් පවතින්නේ. මට හරි කනගාටුයි. එක ජනතා නියෝජිතයෙක්වත් මෙතන නැහැ. මවා පෙන්නුවට දිව්‍ය ලෝකයක් කරනවා කියලා මේ මුතුරාජ වෙල මේකේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන අපාය කාටවත් තේරෙන්නේ දර්ශනය විෂය පිළිබඳ මෙරට පළමු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වන කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දයා එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට 73 වන වියෙහි පසු වූ ඒ මහතා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළා. කොරියානු භාෂාව හැදෑරූ පළමු මහාචාර්යවරයා වන ඒ මහතා කොරියාව සහ මෙරට අතර අධ්‍යාපනික සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ අයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතිය ඇතුළත නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අම්බලන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. නව තේරීම් කමිටුවක් සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කෙරුණා. එහෙත් මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කර නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරය අරමුණු කර ගනිමින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පසුගියදා පැවති අතර ඒ අනුව කොදෙව් සංචාරය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා සංචිතය ඉක්මනින් තෝරාගත යුතු වනවා. එම නිසා නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මොකද මම හිතන්නේ අපි හදිස්සි වෙලා తాවකාලික අවශ්‍යතාවයකට කෙටි අවශ්‍යතාවයකට තේරුම් කමිටුවක් පත් කිරීම සාධාරණ නැහැ. ඉතින් දවස් කිහිපය ඇතුළත අපිට හැකියාව ලැබෙයි තේරුම් කමිටුව නම් කරන්න. ජාතික තේරුම් කමිටුව ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන ඒ නම් ටික අමාත්‍යවරට ඉවුවම අමාත්‍යවරට පුළුවන් ඒක අනුමත කරන්න. මොකද විශේෂයෙන්ම කියන්න ඕනේ වෙනදා වගේ අමාත්‍යවරයාගේ අභිමතය පරිදි තේරුම් කමිටුව පත් කරන්නේ නැහැ දැන්. නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පත් කිරීම පිළිබඳ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ යෝජිත නම් පිළිබඳ මේ වන විටත් සලකා බලමින් සිටින බවයි. ක්‍රිකට් තේරීම් කමිටුවට සමාජිකයින් පත්කිරීමේදී කැපවීම සහ වගකීම පිළිබඳවත් දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයින් පිළිබඳවත් සොයා බැලීමට සිදුවීම නිසා තේරීම් කමිටුව පත්කිරීම ප්‍රමාද වූ බව ඒ මහතා සඳහන් කළා. එත් සමගින් අද දින රාත්‍රී 10 පුවත් විකාශය මින්නමාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.